ජැස්මින් හා හිබිස්කස් මුසු හඳුන්වාදන නව වැල්වට. අවුරුදු රෙසිපි දැනගන්න 076 800 22 22ට කෝල් එකක් දෙන්න. ඩාලින් අපි යන්නේ අනේ මේ රෑ කොහමද යන්නේ ෂෙරින්? මම දන්නවා කවුද කරේ කියලා. අංකල් මම දන්නවා. කවුද? සත්සරණි. ඔය වගේ වැඩක් මෙහි කළොත් ඉතින් සත්සරණිම තමයි. සත්සරණි? ඔව් මම දැක්කනේ මේ සංස්කෘතික කර මිදුළු ඉඳගෙන මේ අර කරකල පැත්තෝයි එක එක මේ උඹ අරගෙන එයා සින්දු කී ඉන්නවා. ෂෝට් ෂොට් එයා තමයි කරන්නේ නැත්තේ. එයා මෙහෙම පන්න ගන්න. මැඩම මෙහෙම පන්න ගන්න. හෙක්ටර් කොහමද හරියටම සත්සරණි කරා කියලා කියන්නේ? ආන්ටි බය වෙලා තියන්නේ මේ තනකොළ පෙත්තන්න කැරපොත්තන්න නෙමෙයිනේ. හරි ඔක්කොම එකම කැටගරි එකනේ ක්‍රිමින්ස් නේ. රෝසා! 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 රෝසා ලොකු මහත්තයාගේ මැඩම්ගේ කාමරේ ඇස් කරලා දාන්න කැරපොත්තෝ ඉන්නවලු. මං අස් කරානියෝ. මම මැඩම්ගේ අතටම ගෙනත් දුන්නනේ කැරපොත්තව. ඕ. තව ඉන්නවා. එහෙනම් මේ ඒ කැරපොත්තගේ පැටවුත් දන්නේ නැහැ නේද? ඕ. හරි. ඒ කැරපොත්ත මැරිච්ච නිසා ඒකට පලි ගන්න කැරපොත්තෝ යාළුවෝ ඔක්කොම රෑම් පිටින් ආවත් දන්නේ නැහැ නේ. රෝසා කටහ ගන්නවා. ඉල් කාමරස් කර. මම කියන්නේ අනිවාර්යෙන් මේ කේස් එකට සත්සන්වි මෙහෙම පන්නන්න ඕනේ. අද රෑම පන්නන්න ඕනේ. හරි. හෙක්ටර් කලබල නැතුව ඉන්නකො. මම හෙට උදේට ප්‍රශ්න විසඳනවා. ready please. අපි. sorry ෂේක්. Begitu, Uncle Vicky, oke, sama hal itu. Nah, kayak kota.
නාච්චි කාමරේට ගියා. හැබැයි ටික වෙලාවක් යනකම් නම් මොකද සද්දයක් ඇහුන්නේ. අපි හිතුවේ වැඩේ වැරදුනා තමයි කියලා. ඊට පස්සේ අපි තව චුට්ටක් කන් දීගෙන ආගෙන හිටියා. ඔන්න එතකොට මේක පාරටම හූ කියාගෙන කෑ ගහන શબ્දයක් ආවා. හරියට මහසෝන දැක්කා වගේ. ඔයා මහසෝන දැකලා තියෙනවද? මම දැකලා නෑ අහලා තියෙනවා. සනුක පොඩක් hina වෙන්න. මහසෝනක් ළඟින් යනවා තමයි. කතාව අහගන්නකෝ. සවිඳු අයියට මම කාමරේ ඉන්න කියලා මම හිමින් කාමරේට එළියට. එතකොට තමයි මම දැක්කේ ෂෙරීන් නාචි පඩිපලෙන් පහළට දුවගෙන යනකොට කැරකිලා බිම වැටුණා. වැටුණා? ඔව්. ඉතින් යාට දැන් අමාරු ඉතිනේ. මොන ෂෙරීන් නාචි බිම වැටුන්නේ නැහැ. කොහෙදෝ ඉඳගෙන හෙක්ට් අංකල් පඩිපලට දුවගෙන ආවනේ. හරියට නිකන් විකට් කීපර් කෙනෙක් උඩ ගිය බෝලයක් අල්ලන්න එනවා වගේ. ඉතින් මම නම් හිතුවේ හෙක්ටරයවත් යට කරගෙන ෂෙරීන් නාචි දඩින් මිටින් ඩෝන් කියලා වැටේ කියලා. මොන හෙක්ට් අංකල් ඇල්ලුවේ නිකන් කුළුන් කොට්ටයක් අල්ලනවා වගේ. ෂේ. අපෝ යාවි. ඒකනේ හෙක්ට් අංකල්ට තිබ්බේ කැච් එක මිස් කරන්න. හෙක්ට් අංකලුත් ක්‍රිකට් ගහලා ඇති. හරි. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේනේ වැඩේ. එතනට සීයා පප්පා ආවා. ඊළඟට හෙක්ට් අංකල් මෙහෙම ෂෙරීන් නාච්චි බලන් ඉන්න. සීයා පප්පා කිව්වා අතාරින්න කියලා. එතකොට ෂෙරීන් නාච්චි කියනවා අතාරින්න බා වැඩේ කියලා. ඒත් එක්ක අපේ තාත්තා නා මේ රෝසා එනවා. එතන එකම යුද්ධයක් වගේ. මොනවා වුණත් අපි කරපු වැඩේ සාර්ථකයි. මොනවද ඔයාලා කරේ? මම ඔක්කොම අහගෙන හිටියේ. මොනවද ඔයාලට ඇහුනේ? මොකද්ද යුද්ධයක් තියනවා කියලා ඇහුනේ? ඒ අර රොබින්සන් ක්‍රූසෝගේ කතාව. ඒක ගැන කතා කර හිටියේ. ඒක යුද්ධයක් තිබ්බ නැහැනේ. ඕකට තමයි කියන්නේ මගේම කතන්දර වලින් මටම ගහනවා. අපි කතා වුණේ සංසුයි මේ රොබින්සන් ක්‍රූසෝ නෙමෙයි. රොබින් හුඩ්ගේ කතාව. ඒක නම් කඩු ෆයිට් තියෙනවා. දැන් නිදාගන්න. චාල්ස් අපි යමු යන්න මට නැත්නම් විනාඩියක්වත් දෙන්න ඕනේ නැහැ. මෙච්චර මාව යවා ගන්න හදද්දි මම මොකටද තවත් මේ ඉන්නේ? අපි යමු යන්න. පිස්සුද මැඩම් මොකටද යන්නේ මේ කොහෙවත් තියෙන අනාථ කෙනෙක් කියලා. මම නම් කියන්නේ ඕකිව තමයි කැලපොත්තු ටික දාලා තියෙන්නේ. හෙක්ටර් ප්ලීස්. පොඩක් කට වහගෙන ඉන්නවා. හෙක්ටර් මොකටද කට වහන්නේ? හෙක්ටර් කතා කරන්නේ. හෙක්ටර් කියන්නේ නැත්තනේ. නිකන් මේ වැරද්ද වහන්න ලෑස්ති වෙන්න එපා චරා. Thank you uncle. Thank you very much. මං කියන්නේ දැම්ම මෙතනට කියලා ප්‍රශ්න කරන්න ඕනේ. ඔය කඩවල ටිකත් ඔක්කොම අරගෙන දැම්මම යවන්න ඕනේ. පන්නලා දාන්න ඕනේ. යන්න ඉතින් හැබැයි ඉතින් ගේකුත් නැහැනේ. අනාථ නිවාසෙට ඉන්නේ. අනාථ නිවාසෙට යවන්න පයින් ගහලා යවන්න ඕනේ. දැන් ඉතින් බැනලා වැඩක් නැහැනේ. මම බය වෙලා ඉවරයිනේ. අපි අමු චාල්ස් ඔයා මොකටද සෙකන්ඩ් වෙන්නේ? ඒ උඩ තීරෙන්නේ නැද්ද? අනේ අපි අමු චාල්ස්. නෑ. මේ ආන්ටි sorry madam මේ හදිසියෙ වැටළුනේ. මැඩම් යන්න ඕනේ නැහැ මේ වැඩකාරයෙක්ගේ වැඩක් නිසා. කොහොමටත් ඉතින් එයා කැමති නෑනේ ඔය ලස්සනට ඉන්න ලේඩීස්ලට. ඊරිසියයි. ඒකනේ අපේ සිස්ටර්වත් මෙහෙම පන්න ගත්තේ. තානිය එච්චර ලස්සනද? මැඩම් තරම්ම ලස්සන නෑ. හැබැයි කොහොම වුණත් මේක පිටිපස්සේ ඉන්නේ ඔය සත්සල්නි තමයි.
මට ඇහුණනේ යා මේ ඔය කැරපොත්ත ගැන ඒ ළමයිට මේ සින්දුවක් කියලා දෙනවා. ඒක තමයි මං පිලෝ එක ගන්නකොට ඒකියට කැරපොත්තෙක්. මං ඒකට බයලා පිටිපස්සට කෑ ගහගෙන ආපුවම එතන තිබුණු වාසයක පෙරළුණා. ඒකේ කැරපොත්තු ගොඩාරියක් පෑවුවා. මේ චාල්ස් මේක කරන්න නැත්තේ එක්ක සස්සරනේ එහෙම නැත්නම් එයාගේ කීමට ළමයි. අපිට හරියටම දකින්න නැතුව කියන්න බෑනේ ආන්ටි. පුළුවන්. ළමයි නෙමෙයි මැඩම්. මේක එයාම තමයි කරේ. ලොකු මාත්‍යා කාමරේ ලෑස්ති මට නම් බෑ ඒ කාමරේට යන්න. රෝසා ලොකු මාත්‍යා ඒ කාමරේ නෙමෙයි. නෝන්ලට අනිත් කාමරේ ලෑස්ති කරලා දෙන්න. මට පේන්නේ හෙක්ටර් කිව්ව ඔක්කොම ඇත්ත වගේ. මොනවද හෙක්ටර් කිව්වේ ඩැඩි? ඔය ළමයි ගැනයි අනාථ නිවාසයෙන් ආපු කෙල්ල ගැනයි. දැන් මටත් හිතෙනවා ඕකෙම තමයි මේ වැඩේ කරන්න ඇත්තේ. ඩැඩි කලබල නොවී ඉන්නකෝ. මට හෙට උදේ වෙනකන් කල් දෙන්න. මම හෙට උදේදී මේ ප්‍රශ්නේ විසඳන්න. මේ ජගත් අපි මේ ගෙදර ඉන්නවට ඔය අකමැති නැහැ එක කෙලින්ම කියන්නේ. ඔය ළමයිනුයි කොහෙවත් යන ගෑනුයි දාලා බාල වැඩ කරන්න. මේ දේ කලේ ඔයාගේ වයිෆ්ට. ඒක හොඳට මතක තියාගන්න. එහෙම එක ඔය දේපල මේගොල්ලන්ට දෙන්න පුළුවන්ද? නෑ මැඩම්. ජගත්ට ඔය දේපල ටික ඔක්කොම දෙන්න පුළුවන්. ඇත්තටම අර කෙල්ලගේ වැරද්ද නිසානේ අංකල් මේක උනේ. මට මේ ජගත්ත බැලලා වැඩකුත් නැහැ. අපේ ටානි ආපුවම මේ ඔක්කොම හදලා ගනි. හෙක්ටර් මගේ කාමරේ කබඩ් එකේ ඇති බිස්කි බෝතල. ඔව්. ඔයාගේ අරගෙන මොකද ෂෙරින් කට්ටිය ටයර්ඩ් ඇතිනේ. ඔව්. අපි පොඩ්ඩක් චිල් වෙමු. ෂොට් එකක් දාන්න. ෂුවර්. හරි. අම්මා නෑ. හරි. කබඩ් එක. නේ. රයිට්. මම ඔක්කොම අරේන්ජ් කරනවා. හරි. ඉන්න. ඉස්සිනේ. හරි. Fair and Lovely වල අලුත් නම දැන් Glow and Lovely. Fair and Lovely දැන් Glow and Lovely. වියලි සමට පෝෂණය දෙන්න Velvet Intense Nourish Body Lotion. සද බේබි මොකද කරන්නේ? මම ඔයාව හෙව්වේ. දැන්නත් නින්ද යාගෙන එතිම මොකක්ද සද්දයක් ඇහුණා. ඊට පස්සේ ආරතනද සද? තත්සර නංගිට ඇහුණනේ අඳෝනාවෝ. ඇහුණා. ඒ වුණාට මම ඔය ලොකු නෝන්ලාගේ මහත්තයලා කතාවට දැන් මැදිහත් වෙන්න යන්නේ. තත්සරෙන් නංගි මැදිහත් වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ තත්සරෙන් නංගිව මැදිහත් කරගෙන. ඒ කිව්වේ? ඔය ලොකු නෝනාගේ කාමරේට කවුරු හරි කැරපොත්තෝ දාලා. දැන් ඒගොල්ලෝ හිතන්නේ තත්සරනේ නංගි තමයි ඒක කළේ කියලා. මම මොකද ඒගොල්ලෝ කාමරේට කරපොත්තු දාන්නේ? ඒක මමුට බයයි. ඒක තමයි මං කියන්නේ. දැන් ඒගොල්ලෝ හිතනවා තත්තරෙන් නංගි බේබිලාව උනන්දු කරලා ওই වැඩේ කරන්න ඇති කියලා. දැන් කොහොම කරත්
හෙට ඔය නඩුව විසඳනවනේ හොඳේ. ඕ එතකොට මං අරන් එනවා කැරපොත්තේ. හොඳේ. එතකොට තස්සර නංගි ගාලා බය වෙන්න. හොඳේ. පිස්සුද රෝසා? තාමනේ. දැන් මං කියන්නේ එහෙම වුණාම උන්ට බය වෙනවා. එතකොට දන්නවා මෙයාට නම් මේක කරන්න බෑ. කැරපොත්තට බයයි මේගොල්ලෝ කියලා එහෙම හිතනවනේ. ඕ කවුද දන්නේ මේක කරේ නේද? අනිවාර්යෙන් අපේ බේබිලාගේ වැඩක් ඕ. ඔව්. ඔන්න මම නම් නෙවෙයි හරිද? අපි දන්නවා බේබිට එහෙම දෙයක් කරගන්න බෑ කියලා. ඕක කරනවා නම් කරන්න ඕනේ එක්ක සවිඳු බේබි නැත්තම් සන්දීප් බේබි නැත්තම් සනුක බේබි. ඔව්. අනේ මන්ද බලමුකම අහන්න. රෝසා කොහෙද මේ යන්නේද? දැන් මට කිව්වා ඒ කාමරේ නෙමෙයි අනිත් පැත්තේ තියෙන කාමරේ ලොකුම ඕනලා සූදානම් කරලා දෙන්න කියලා. ඕ මම මේ කල්පනා කරේ දැන් ඒගොල්ලෝ මේකේ කැරපොත්තු ඉන්නවනම් මෙහෙන් යනවලු. ඕ අපි කොහොම හරි අර දාපු අයටම කියලා තව කැරපොත්තු 10ක් විතර දැම්මනම් මෙහෙන් එලෝ ගන්න පුළුවන්. ඕ පිස්සුද රෝසා? මේ ඔයාට ඒ වැඩේ පැවරුවා නම් ගිහලා ඒ කාමරය අස් කරන්න. නැත්තම් මහතක මනුන් අහන්න වෙයි. ඕ ඒ වුණාට මං ආවේ තස්සර නංගිට පයින්දි කියලා යන්න. ඕ තස්සර නංගි කිසි දෙයකට බය වෙන්න එපා. හොඳේ. ඕ තස්සර නංගිට මොකක් හරි කරදරයක් නම් මං ඉන්නෝ තස්සර නංගිත් එක්ක. හොඳේ. ඕ අපිට මෙහෙ ඉන්න බැරි තරම් කරදරයි නම් වගේ අපි දෙන්නේ යමු ආපහු ළමා නිවාසෙට. හොඳේ. ඕ අපි දෙන්න කිසි කරදරයක් නැතුව ඉහි ඉන්න පුළුවන්. ඕ මටත් ඔය තීන් දෙයක් බලන් ඉන්න බැරිය නේද? ඕ හරි රෝස් දැන් යන්නකෝ. යන්න. ඔව්. සදෙවේ ගිහින් ඉඳගමු දැන් රැ වෙලානේ. දැන් මැඩම් මතයි කියන්නේ දැන් ඒක අපිට හරියටම අල්ලගත්තොත් අපිට හොයාගන්න පුළුවන් මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. මේක හරි ස්මූත් නේද අංකල්? Jaga, come here please. එන්න මෙයාට. ඩ්‍රින්ක්ස් ගත්තේ රතුරට ගමන්නේ වාඩි වෙන්න. Jaga මේ කොමඩු කක්කා මේ ඩ්‍රින්ක්ස් ගන්න බෑනේ. ඇනිට කියන්නකො මොන හරි අපිට හදාගෙන ඉන්න කියලා. ඇනි! ඇනි! මං හිතන්නේ ඩැඩි ඇනි මොනවද හදනවා. මම බලන්න. නවලක්ස් විටමින් E සමගින් සඳමෙන් දිදුලන මුහුණක්. MD ජෙලි දිවට ජොලි. අංකල්ට කියන්න ඔය ජගත්ගේ ළමයි ටික ළමයි නෙමේ යක්ෂවට වගේ. අපේ ජගාට කන්ට්‍රෝල් නෑ. ඒකටත් හරියන්න අර අනිත් කෙල්ල බලාගන්න ඇවිල්ලා ඉන්නේ සත්සන් එයා ඊට අපා. එයා ඉතින් ළමයි එක්ක නටනවා සින්දු කියනවා මෙන්න මොකුත් නෑ. යා හරියන්නේ. ඒකනේ මැඩම් මම මේ කියන්නේ. ෂෙරින් මැඩමුයි අපේ ටානියයි දෙන්න එකතු වෙන්න ඕනේ. මේ දෙන්න එකතු වුණොත් මේ ළමයි ටික මල් වගේ හදන්න. මල් වගේ. ඒ කියන්නේ? ඒ කියන්නේ මැඩම් හිටු කිව්වම මෙහෙම නවතින්න හදන්න ඕනේ. එහෙමයි ළමයි හදන්න ඕනේ. අනේ ඉස්සල කාලේ විකි අංකල් මතකනේ අපි ජගාල ඔය පොඩි කාලේ විකි අංකල් ඇවිල්ලා කෙලිම Hidup. Okay. Saya angkat lain lah. Gak ada. Ini disiplin yang ketian orang lama itu. ඒකත්. ඒකනේ අංකල්. ඒ හින්දානේ අද අපි මෙහෙම ඉන්නේ. නැත්තම් අපි ජගාලා මේ මඩ පාර හිඟා කනවා.
මේ චාල්ස් අර මං හවස කිව්වේ අපේ සිස්ටර් ගැන ඒක අහන්නක හෙක්ටර්ගෙන්. මේ හෙක්ටර් ඔයාගේ සිස්ටර් ටානියා අපේ ජගත් අකබැත්ත. පිස්සුද විකියංග? එහෙම ගන්න. නෑ ටානියා මෙහෙන්න එච්චර උනන්දුවක් නැන්නේ. ඒක මං ඇමතියි. ෂෙරින්ගේ සිස්ටර් කෙනෙක් ඉන්නවා. එයා නම් තාම මැරි කරලත් නැහැ. ෂෙරින් කියනවා එයා ප්‍රොපෝස් කරනවා කියලා. පිස්සුදාක? පිස්සුද? මකට කියන්න අපේ ටානියා පුතුම විදියට පොරි වෙනවනේ. එයාට මේ ජගත්ගේ ළමයි 7 දෙනාට අම්මා වෙන්න බැරි වෙච්ච එක ගැන පුතුම විදියට පොරි වෙනවා. අංකල් ටානියා හෙට අනිද්දාම මෙහෙයි. හරි? අංකල් ඒ ගැන කලබල වෙන්න එපා. බලමුකෝ. නෑ මං කියන්නේ අංකල් දැන් අපේ මේ මැඩම්ගේ සිස් හරි එයා ඇවිල්ලා අන්මැරිඩ් ගර්ල් කෙනෙක්නේ. එයාට මේ ළමයි බලාගන්න බෑ. ඒක පව් නේ. අනිත් එක අපේ ටානියා එයාට මේ ළමයි බලාගන්න හම්බුනේ නැත්තම් අපෝ පැනලා මැරෙයි. ඇයි එහෙම වෙන්නේ? එයාට හાર્ට් කේස් එකක් තියෙනවද? නෑ. කිසි හાર્ට් කේස් එකක් නෑ. විලාපු රත්තරන් මගේ සිස්ටර් ටානියා. එතකොට පපුව පෙල්ල මැරෙයි කිව්වේ? හાર્ට් ඇටැක් වලට නේද එහෙම කියන්නේ? නෑ. හිතේ දුකට එහෙම වෙන්නේ. එහෙම වුණත් ඉතින් ඒ වගේ මේ අංශුව එකක් තියාගෙන මැරේජ් එකකට යන්නේ කාර්යද? නෑ. ටානියට එහෙම ඉහෙම් බහින ලෙඩක් නෑ. එයා මැඩම් මේ ළමයිට හරි ආදරේ. ඒකයි. මට තේරෙන්නේ නෑ. මේ ජගත්ගේ පළවෙනි වයිෆ් මැරුණා වගේ මෙයත් මැරුණොත් මේ මැරේජ් එකේ කිසි තේරුමක් නෑ. මේ මම කියන කෙනාට නම් එහෙම අසනීපයක් නෑ. අයියෝ ඒකී අංකල් මේ වැඩන්ට තීරුම් කරලා දෙන්නකෝ අපේ ටානිට එහෙම කිසි අසනීපයක් නැහැ කියලා. ෂෙරින් ටානියට කිසි අසනීපයක් නැහැ. මේ හෙක්ටර් කියන්නේ මේ මැරේජ් එක වුණ නැත්තම් ටානියාගේ හිතේ අමාරුව තව වැඩි වෙයි කියලා. ඒක අන්න හරි. ඒ හින්දා වෙන කවුරුවක්ම හොයන්න ඕන කමක් නැහැ. එච්චරයි. ඩයලොග් ට්‍රිපල් බ්ලාස්ටර් ප්ලෑන් එකට තාමත් මාරුනේ නැද්ද? ඇක්ටිවේට් කිරීමට රුපියල් 345ක් රීලෝඩ් කරන්න.
ඔයාට තේ එකක් ගේන්නද? එපා සාගරේ. අපි පස්සේ බොමු. මම මේ කල්පනා කරේ මන් දන්නවා ඔයා මොනවද කල්පනා කරන්නේ කියලා. ඒ මොනවද? මේ බංගලාවේ අඩුපාඩු හදලා අස්පස් කරලා පේන්ට් කරලා පිළිවෙලක් කරන්න නේද ඔයා කල්පනා කරන්නේ? නෑ සාගරේ. මම මේ කල්පනා කරේ මේ අවුරුද්දට ඩැඩි බංගලාවෙන් ගිහලා අවුරුදු 10ක්. ඒ කියන්නේ මං ඔයා ළඟට ඇවිල්ලා අවුරුදු 10ක්? ඔව්. එයා මගේ වෙලා අවුරුදු 10යි. ඔයාට දුකයිද? මම මේ බංගලාවේ සතුටින් හිටියේ මේ අවුරුදු 10 විතරයි සාගරේ. මං හිතුවා අපි බැඳලා අවුරුදු 2-3ක් ගියාමවත් ඔයාගේ ඩැඩි එයි කියලා අපිව බලන්න. අඩු ගානේ අපේ දරුවන්ගේ මොනවත් බලන්න. මට මොකවට මාත් එහෙම හිතාගෙන හිටියා සාගරේ. ඒ දැන් එහෙම නැහැ. ඔයා හිතන්නේ ඩැඩි ආපහු එන එකක් නැහැ කියලාද? මන් දන්නේ නැහැ. ඔයා ඉන්නේ දුකෙන් නේද? නෑ. මේ බංගලාව ලස්සනුනේ ආදරේ හින්දා. ඒ ආදරේ අරන් යනවා. දුර කවුළුවලින් මෙතුර පුරා හමනා සුළගේ තිර එහා මෙහා ලෙනදි ලෙලදි දසුන් සුවදේ හැම බිම්මඟලක් පාහේ ඇත සුමුදු ආදරේ ඒ සුවදින් පිරිලා ඇත මන්දිරේ ඒ සුවදින් පිරිලා ඇත මන්දිරේ සතුට කියන අකුරු තුනට කවුද ආදරේ ආදරේ සතුට විඳි අමුතු සීතලේ මේ මෙදුරේ කොයි කාටත් සෙනෙහස හිමිවේ තරාතිරම උසස් පහත් බෙදීමක් නොවේ ජීවිතයේ පළුදුනෝනු සිනෙහස ඉතිරේ ඒ අතේ මට සැනසුම් ඔබමයි සසරේ දුර කවුළුවලින් මෙතුර පුරා හමනා සුළගේ තිර එහා මෙහා ලෙනදි ලෙලදි දසුන් සුවදේ හැම බිම්මඟලක් පාහේ ඇත සුමුදු ආදරේ ඒ සුවදින් පිරිලා ඇත මන්දිරේ ඒ සුවදින් පිරිලා ඇත මන්දිරේ මහත්තයා Sabe una pintura tuya.
මහත්තයට මම බොන්න මොන හරි ගේන්නද? එපායිනි. තේ එකක්වත් මට මොකුත් එපායිනි. ලොකු මහත්තයට අවශ්‍ය දේවල් අරගෙන එන්න. ඒවා හරි මහත්තයා. මම මේ මහත්තයව දැකලා ආවේ අහන්න. මට මොකුත් එපායිනි. බංගලාවේ අමුත්තන්න සලකන්න. හරි මහත්තයා. ගොනොක් කිරි බෝතලෙන් පඩියෙන් කැපුවක් කමන්නේ හොඳේ යෝ. කාය අම්මපා හොඳේ යෝ. මොන හරකෝ ඔබලා වගේ වහල්ලුන්ද තමයි අපේ පන්තිර නැගිටින්න බැරි. අයි පන්තියට නැගිටින්න බැරි. අපි ඉස්කෝලේ යන කාලේ අගේට නැගිට්ටේ. මේ දෙන්න මොකද මේ කාමරේ? මං සනුකපේ කාමරෙත් බැලුවා සන්දීප් විතර තනියම නිදින්. මොකද කරන්නේ? මගේ කාමරේට කැරපොත්තෝ දාපු අයට හෙට උදේ වෙනකොට දඬුවම් කරේ නැත්නම් මේක දුරදිග යන ප්‍රශ්නයක්. මන්දිරේ සීත කාමරේ සැප සම්පත් අතරේ හැදී වැඩුණු කවුරුත් කොයි කාටත් උඩගු නොවේ එකසේ